නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙනා වූ සතර සතිපට්ඨානය තුල කෙලස් තවන වර ඇතුව සිහියෙන් නුවණින් යුතුව යෝනිසෝ මනසිකාරෙන් කාලය ගත කරන්නා වූ ලෝකවාසී සියලු පින්නතුනි ඉලෝතුරා අමාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරා වූ ඒකායන මාර්ගයේවත් සතර සතිපට්ඨානය තුල තමා ඉන්නවාද සතර සතිපට්ඨානය තුල තමාට ඉන්න පුළුවන් වෙලා තිබෙනවාද සතර සතිපට්ඨානය තමා තුල වැඩෙනවාද යන්න නැවත නැවත පරීක්ෂා කරන්නා වූ ලෝකේ පුරාවට ඉන්නා වූ විශාල සංඛ්‍යාවක් පින්නතුන් මේ මොහොතේ විශ්ව ධර්මතාවය තමන් කරා හොයාගෙන ඉන මේ මොහොත තුලට අනුගත වෙලා ඉන්නා වූ මොහොතයි මේ පින්නතුනි තමන් කරා මේ ධර්මය තමන් සොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව මේ පින්න දන්නවා ලෝකයෙන් එවනතන් සංසාරයෙන් ගෝර කතරින් ඉවත් වීම සඳහා මේ ගෝර කතරේ කෙලවරක් නිමාවක් අවසානයක් සනිටුවන් කිරීම සඳහා කළ යුතු වන්නා වූ කාර්ය මේ සතර සතිපට්ඨානයි කියන එක පිළිබඳව මේ බණ ඇහෙන්නා පින්නතුන්ට දැන් වන විට කිසිම සැකයක් තියෙන දෙයක් නැහැ. මේ මොහොතේ මම ඉන්න ඉරියව්ව පිළිබඳ. අන්න එහෙමනම් මම ඉන්නේ කල්යාණ මිත්‍රයා විදියටයි. මම කල්යාණ මිත්‍රයා කාගේ කල්යාණ මිත්‍රයාද? මගේ කල්යාණ මිත්‍රයා විදියට. අන්න මම මගේ කල්යාණ මිත්‍රයා මගේ ළඟ සද්ධර්මයේ තියෙනවා. ඒ සද්ධර්මයේ තුල යෝනිසෝ මනසිකාරයෙන් මම ඉන්නවා. එහෙමනම් ඒ තමයි ධර්මානුධර්ම ප්‍රතිපදා. ධර්මයේ තුල ධර්මානුකූලව කාලය ගත කරනවා. ඒ අනුව මම දන්නවා මෙවන් වූ චිත්තක්ෂණයක් තුල මගේ අතින් සතෙක් නම් මැරෙන්න ක්‍රමයක් නැහැ. මොකද සතෙක් මැරුණා නම් මම දැනගන්න ඕන. සතෙක් මැරීමේ චේතනාවක් පහළ වුණා නම් දැනගන්න ඕන. වෛරීසිතක් හටගත්තා නම් දැනගන්න ඕන. වෛරීසිතක් හටගත්ත බව දැනගත්තා නම් වෛරීසිතක් තියෙන විදියක් නැහැ. සතෙක් මැරෙන්න එනවා මම මදුරෙක් මරන්නයි හදන්නේ කියලා දැනගත්තා නම් මදුරුවා මැරීම එතනින් නතර වෙනවනේ පිළිදොන්නේ. අන්න එහෙමනම් මෙන්න මෙහෙම ඉන්නකොට මගේ අතින් සතෙක් මැරෙන විදියක් නැහැ. එහෙනම් හොරකමක් කරන විදියක් නැහැ. කාම මිච්ඡාචාරය හෝ කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙන විදියක් නැහැ. එහෙමනම් බොරුවක් කියවෙන විදියක් නැහැ. එහෙමනම් රහමෙර පානය කරන විදියක් නැහැ. එහෙනම් ගිහි ගෙදර ඉන්නා වූ මේ පින්නතුන්ගේ වැඩි පිරිසක් මේ වන විට මා තුල පංචශීලයේ ආරක්ෂා වෙන බව මම දන්නවා. පංචශීලයේ මා තුල ආරක්ෂා වෙන බව දන්නවා. එහෙනම් අන්න ගිහි ගෙදරට නිත්‍ය සීලය පංචශීලය මගේ ළඟ දැන් තියෙනවා. අන්න එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල දවසේ කොපමණ වයලාවක් මේ පින්දුන්ට ඉන්න පුළුවන්ද කියලා මේ පින්දුන් දන්නවනම් අන්න දවසේ තමන් ධර්මානුධම්ම ප්‍රතිපදාව තුල ඉන්නා වූ මොහොත තුල තමන් අතින් පංචශීලයේ ආරක්ෂා වෙලා තියෙනවා කියන එක බුලද තමන්ට සහතිකයක් තියෙනවා. දැන් ඊට අමතරව මේ පින්දුන් දන්නවා මේ මොහොතේදී රාගසිතක් හටගත්තා ඒ බව මම දන්නවා. ද්වේෂසිතක් හටගත්තා ඒ බව මම දන්නවා. මෝහසිතක් හටගත්තා ඒ බව මම දන්නවා. ඔන්න ඔය විදිහට ඉන්නවනම් දැන් වෙනකොට මේ පිළිඳ දන්නවා. එහෙමනම් මම පංචශීලයෙන් එහාට ගියා වූ ගිහි ගෙදර හිටියට ගිහි ගෙදරට නිත්‍ය සීලය පංචශීලය වුණාට දැන් වෙනකොට මම මේ සතර සතිපට්ඨානෙ තුල ඉන්න නිසා යෝනිසෝ මනසිකාරය තුල ඉන්න නිසා මා තුල පංචශීලයට එහා ගිය සීලයක් ආරක්ෂා වෙලා තියෙනවා. පංචශීලයට එහා ගිය සීලය මොකද්ද? මේ සම්මා ආජීවය.
සම්මා ආජීවය මොකද්ද? මම මේ මොහොතේදී රාග, ద్వේෂ, මෝහ තියෙනවද? තියෙන බව දන්නවද? නැද්ද? නැති බව දන්නවද? අන්න ඒ පිළිබඳව දැනගෙන ඉන්නවා කියන එක දැන් අන්න මේ පින්නතුන්ට සැකයක් තියෙන විදියක් නැහැ. මගේ ළඟ රාගසිතක් හටගත්තා, ඒ බව දැනගත්තා. ඒ සඳහා මේ පින්නතුන්ට දවසේ වැඩි වේලාවක් Tamanට පොදු අරමුණක් නැත්නම් අපි කියනවා මේක අනිමිත්ත කියලා මේ පිළිඳ දන්නවා. මෙන්න මේ අනිමිත්ත ප්‍රකට වෙනවා. මොකක්ද අනිමිත්ත? මම දැන් මෙතන. මම දැන් මෙතන. දැන් මේ පිළිඳුන්ගේ මොනම ආකාරයවත් සැකයක් තියෙන විදියක් නැහැ. මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල කියලා. මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල කියලා නම් ඒ වෙලාවේදී මේ පිළිඳුන්ට සැකයක් තියෙන විදියක් නැහැ. දැන් මගේ අතින් සීලබ්බත පරාමාස සිද්ධ වෙනවා. දැන් මේ වෙලාවේ මාතින් සීලබ්බත පරාමාස සිද්ධ වෙන්නේ නැති බව, මේ දේව ඇදහිලි වලට මම යන්නේ නැති බව, දෙයියෝ පස්සේ එලවන්න යන්නේ නැති බව, වෙනත් පුද පූජා වන්දනාමාන පස්සේ එලවන්න යන්නේ නැති බව, වෙනත් දෙයක් නිත්‍ය මතයෙන් අරගෙන මෙන්න මේ දේ කළ යුතුමයි, මේක තමයි කළ යුතු කාර්ය කියලා මේ නිත්‍ය සංඥාවෙන් යම් යම් සීලයන්හි ගැබගෙන බැසගෙන ඉන්න තත්වයක් මගේ ළඟ නැති බව දැන් මෙන්න මේ පිඬුතුන් දන්න. මීට පෙර නම් මේ පිඬුතුන් කියන්නේ නැති අපි නම් ඇහුවේ ස්වාමීන් වහන්සේ මේ සීලබ්බත පරාමාස කියන්නේ හරකෙක් විදියට ඉන්න විදිහකයි බල්ලෙක් විදියට ඉන්න විදිහකයි. ඕක තමයි උගන්වලා දෙන්නේ මේ පිඬුතුන්. හරකෙක් විදියට රඟපානවා නම් බල්ලෙක් විදියට රඟපානවා නම් ඒක තමයි උදාහරණයකට දීලා කියන්නේ සීලබ්බත පරාමාසය. මේ පින්නදුන්ට දැන් තමන්ගේ අත්දැකීම හරහා තමන්ට අවබෝධ වෙලා තියෙනවා හරකෙක් තමයි මම මේ දෙවි කෙනෙක් පස්සේ ගිහිල්ලා දෙවියෝ යදලා දෙවියන්ට ඉල්ලම් කරනවා දෙවියන්ගෙන් දෙවියනි මගේ කාර්යක පරිසම් කළ දෙන්න කියලා. මගේ කාර්යක පරිසම් කළ දෙන්න කියලා දෙවියන්ට යාඥා කළා. දෙවියන්ට කාර්යක බාර දීලා කාර්යක ඇරලා යතුරු කාර්යකේ තියලා ගියා නම් එනකොට මෙයා දන්නවා දෙයියෝ මොකද්ද කළ තියෙන්නේ. එහෙනම් දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කියනවා උඹගේ කාර්යක මම පරිසම් කරලා දෙනවා. හැබැයි කාර්යක ලොක් කරලා තියපන්. කාර්යක ලොක් කරලා තියපන්. එතකොට මම පරිසම් කරලා දෙනවා. කාර්යකේ ලොක් එක වහන්න නම් ලොක් එක අරින්න නම් මම පාර ගන්නේ නැහැ. අන්න ඒකයි දෙවියන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පිණුත්. නිසා මේ පිණුත් දැනගන්න මෙතෙක්කල් දෙයිය ඇදපු අය මේ අනිත්‍යංග වලට ගිහිල්ලත් විහාරස්ථාන වලට ගිහිල්ලත් ආරණ්‍ය සේනාසන වලට ගිහිල්ලත් මේ මොහොතේ මේ පිණුදුන් මේ යදින එක තමයි කරන්න පිණු. යදින එක හරහා මේ දක්වා මේ පිණුදුන්ට ලැබුණා වූ කිසියම් හෝ සහනයක් තියෙනවා නම් අන්නේ සහනේ තියෙන අයට මේ බණ ඇහෙන එක නැහැ. ඒ සහනේ තියෙනවා කියලා හිතන අයට ඒ සහනේ පස්සේ නැවත නැවත යන්න පුළුවන්කම ලැබෙයි පිණුදුන්. එහෙනම් එවන් වූ දේවල් අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් සමහර අය කියන අවුරුදු 60ක් 70ක් තිස්සේ මගේ වයස අවුරුදු 80යි 85යි 90යි මේ දක්වාම දිගටම කරා මේවා ස්වාමීන් වහන්සේ නතර කරේ නෑ එකක්වත්. හැමදාම බුද්ධ පූජාව තිබ්බා. හැමදාම දේව පූජාවක් තිබ්බා. කරන් තියෙන සියල්ල කරා. මල් රැයට බැරි වුණා නම් එනකොට රැය 12 වුණා නම් 12ට හරි මල් නම් කල්ලා තිබ්බා. පහන පත්තු කරා. ගෙදර පහන පත්තු නොකර ගෙදර ලයිට් දැම්මේ නෑ. ඔය වගේ දේවල් කරා. හැබැයි මම ඉන්න බව නම් ලෝකෙ තුල මට දැනගන්න පුළුවන් උනේ නෑ. මම මේ මොහොතේ මොකක් කරමින්ද ඉන්නේ කියන එක නම් මගේ ළඟ මේ මල් කඩන්න ගියාම පොඩි උන්ට බනින එක නම් දැනගත්තේ නෑ. මම පොඩි උන්ට බයිනවා. තොපිට බැයිද මල් ටිකක් කඩන් එන්න. කොහෙද මල් නැද්ද බලපල්ල කොහෙද මල් තියෙන්නේ කියලා කෑ ගහනවා විනාඩි 10ක් 15ක් ඒ දවස්වල මල් ටික කඩා ගන්න. දැනුත් මල් නම් කඩනවා, මල් පූජා කරනවා. හැබැයි එහෙම කෑ ගැහිල්ලක් නෑ. කුස්සියට ගිය වෙන්දලා තොපිට එන්න බැයිද පොඩ්ඩක් පොල් ටිකක් ගාලා දෙන්න බැයිද? ලුණු ගෙඩියක් සුද්ධ කරලා දෙන්න බැයිද? පරක් වෙනව නේද? අද වැඩට යන්නේ නැද්ද? ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා මේ කෑ ගහපු කෑ ගැහිල්ල දැනුත් හැබැයි ලුණු කැපෙනවා, පොල් මිරිකෙනවා. හැබැයි කෑ ගැහිල්ල නම් අඩු වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට මේ පින්නතුන් හරාම අත්දැකීම් තියෙනවා නම් පින්නතුනි දැන් වෙනකොට තමා මේ භාවනාවක් ආරම්භ කරන්න කලින් මේ සක්මනකට හුරු වෙන්න කලින්
මේ පර්යංකයකට යන කලින් තමා තුළ තිබුණා වූ මොන තරම් නුගුණ ටිකක් තියනවද තමාගේ ඔළුව උදුමගෙන මහතු මහන් තත්වයකින් මම තමයි ගෙදර ලොක්ක කියලා වෙන වෙලාවේදී ගෙදර මහත්තයාටත් අම්මටත් තාත්තටත් දරුවන්ටත් කෑග ගාම නැත්නම් ගෙදර වැඩ කරන කෙනෙක් හිටන කෑග ගා දඟලපු දඟලිල්ල දැන් එනකොට මොනතරම් සංවර වීමක් මා තුල සිද්ධ වෙලා තියෙන කියලා මට දැන් තේරෙනවනේ පිටුනේ. වෙන කාටවත් නෙවෙයි මේක තේරෙන්නේ. අන්නේ අනුව තමාගේ සංවර වීම, තමාගේ ගුණවගාව තමාටම තේරිලා තියෙනවා පිටුනේ. අන්න ඒවන් තේරීමක් එම් තේවන් අවබෝධයක් ලැබුණා වූ පින්නතුන තමයි මෙවන් වූ බණක් නැවත නැවත ඇහෙන්නේ. මෙන්න මෙවන් වූ බණක් නැවත නැවත ඇහෙනවා නම් ඒ පින්නතුන් දන්නවා දැන් සැකයකින් තොරව මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල. එහෙනම් මේ පින්නතුන දැන් සැකයක් නැහැ මේ ලෝකයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුගත වෙලා මේ ලෝකාන්ත ගමන සූත්‍රය, පලෝක ධම්ම සූත්‍රය වගේ සූත්‍ර රාශියක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ හැම එකක්ම අරා ලෝකය කියලා කියන්නේ දැනීමක්, විඳීමක්. දැනෙනවා, දැනෙන දේ විඳිනවා. එහෙනම් මොකද්ද? දැනුණා මේ මොහොතේ සද්දයක්. දැනිච්ච බව වින්දා මොකක් කරාද? සද්දයක් කියන වචනය හරහා. වින්ද බව මෙනේ වුණා, වින්දයි කියලා දැනගත්තා. වින්දයි කියලා දැනගත්තා. ආයිත් මොකද්ද? ආයිත් වචනයක් කරා. එහෙනම් ඒක මොකද්ද? ඒක සංඥාව. අන්න ප්‍රකට වුණාද? ප්‍රකට වෙච්ච බව දන්නවද? මෙනෙහි වුණාද? මෙනෙහි වෙච්ච බව දන්නවද? බලන්න පින්නතුනි මොනතරම් සරලද කියලා මේ ධර්මතාවය. මේ තරම් සරල ධර්මතාවයක් තුළ මේ සෝතාපට්ටි මාර්ගයට බැසගෙන සෝතාපට්ටි මාර්ගය තුළ ඉඳගෙන මේ ධර්මයේ ශ්‍රවණය වන්නා වූ මේ පින්නතුන් මේ සංසාරයෙන් එතර වීම පිළිබඳව Tamanට සැකයක් තවත් තියෙන පුළුවන්ද කියලා දැන් මේ මොහොතේ මොකද්ද Tamanට ප්‍රකට වෙලා තියෙන්නේ කියලා බලන්න පින්නතුන්. මේ මොහොතේ මොකද්ද Tamanට ප්‍රකට වෙලා තියෙන්නේ? එහෙනම් අන්නාද අලුතෙන් තවත් බණක් කියවලා තියෙනවා මේ පින්නතුන්. එහෙනම් දවසේ වැඩි වේලාවක් දැන් Tamanගේ අභ්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? මේ සෝතාපට්ටි මාර්ගය තුල මම ඉන්නවද කියලා දැනගන්න එක. එමුනම් දැන් මේ පින්නතුන්ට ඔන්න කාර්යභාරයක් පැවරෙනවා තවත් මේ මොහොතේ ප්‍රකට වනා වූ අරමුණ මොකක්ද? ඒ අරමුණ සෝතාපට්ටි මාර්ගය කියන්නේ මොකක්ද කියලා නැවත නැවත තමන්ගෙන්ම අහන්න පිණිස. අන්න අලුතෙන් ප්‍රශ්නයක් දාගන්නවා යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීරයටදී මොකක්ද මේ ප්‍රශ්නය? සෝතාපට්ටි මාර්ගය කියන්නේ මොකක්ද? මේක දැන් නොදන්නව නෙමෙයි පින්නතුන් නැවත නැවත අහලා තියෙන ඕන තරම්. හැබැයි අහපු එක දැන් තමන්ගේ අත්දැකීමෙන් එළියට ගන්නයි මේ හදන්නේ. තමන්ගේ අත්දැකීමෙන් එළියට ගන්නයි හදන්නේ. අත්දැකීමෙන් එළියට ගන්නේ කොහොමද කියන එක බුදුබණ වලට ගැළපීලා යාවි. මේ පින්නතුන් මෙන්න මේකට අනුගත වෙලා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පස්සේ මේ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ අද අලුතෙන් යෝනිසෝ මනසිකාරයට යන්න මොකද්ද සෝතාපට්ටි මාර්ගය කියලා කියන්නේ? ඇයි සෝතාපට්ටි මාර්ගය දැනගත යුත්තේ? කොහොමද සෝතාපට්ටි මාර්ගය දැනගන්නේ? සෝතාපට්ටි මාර්ගය තුල හිටියම කොහොමද සංසාරයෙන් එතරවන්නේ? මරණ මංචකයේදී මොකද්ද සෝතාපට්ටි මාර්ගයෙන් කරන්නේ? මරණ මංචකයේදී කොහොමද සෝතාපට්ටි මාර්ගය තුල ඉඳලා සතර අපායෙන් නිදහස් වන්නේ? ඔන්න Tamanට එන්නා වූ ප්‍රශ්න ඕන ආකාරයෙන්. හැබැයි පින්නතුනි මේ පින්නතුන් මීට පෙර අහිලා ඇති බන මේ ප්‍රශ්න හදනකොට ඒවා අපි මේ ඍණ ආකාරයෙන් දාන්නේ නැහැ. ඍණාත්මක පැත්තෙම නෙගටිව් ඇන්ගල් එකෙන් බලන්නේ නැහැ. පොසිටිව් ඇන්ගල් එකෙන් දාන්නේ. ධනාත්මක පැත්තෙන් දාන්නේ. යෝනිසෝ මනසිකාරය තුල හිටියොත් එහෙම නැත්නම් මම යෝනිසෝ මනසිකාරය දාගන්නේ සෝතාපට්ටි මාර්ගය තුල හිටලා කොහොමද සතර අපායෙන් නිදහස් වෙන්නේ? අන්න සතර අපායෙන් නිදහස් වීමට සෝතාපට්ටි මාර්ගය තුල සිටිය යුත්තේයි. අන්න සෝතාපට්ටි මාර්ගය කියන්නේ මොකක්ද? කොහොමද සෝතාපට්ටි මාර්ගයේ බව දැනගන්න. සෝතාපට්ටි මාර්ගය තුල කොහොමද ඉන්නේ? ඔන්න ඔය කියන ප්‍රශ්න රාශියක් දැන් මෙන්න මේ විදිහට තමන් හදලා නැවත නැවත මේවා කොලේක ලියාගත්තක් කවන්නේ නැහැ කලින්. හැබැයි කොලේ පැත්තකින් තියලා තමන්ට කියවෙන්න ඕන නැවත නැවත මේකට කියන්නේ පින්නදුනි
මෙන්න මේ ධර්මය ශ්‍රවණය කරා ශ්‍රවණය කරපු ධර්මය නැවත නැවත මෙනෙහි කරනවා. ශ්‍රවණය කරපු ධර්මය නැවත නැවත මෙනෙහි වෙනවා. මොකක්ද අදාළුතෙන් මෙනෙහි වෙන්නේ මේ පිණුදුන් අරා සෝතාපට්ටි මාර්ගය කියන්නේ මොකක්ද? මොකද දැන් වෙනකොට මේ පිණුදුන් මේ ධර්ම දේශනා 82ක් ඇහිලා තියෙනවා මේ අයට අද එකත් එක්ක මේ ගිහි ගෙදරීම නිවනට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඒ 82ේම පිණුදුනි ওই ටික කියවෙලා ඇති. නිසා මේ ඔක්කොම අහන්න අවශ්‍ය නැහැ. එකක් දෙකක් අහලා තියෙනවා නම් ඇති පිණුදුනි අද පළමු වතාවට මේ ධර්ම දේශනා අහන අයට උනත් ගැටලුවක් නැහැ. මොකද්ද සෝතාපට්ටි මාර්ගය කියලා කියන්නේ? කොහොමද සෝතාපට්ටි මාර්ගය තුල ඉන්නේ? ඇයි සෝතාපට්ටි මාර්ගය තුල සිටිය යුත්තේ? සෝතාපට්ටි මාර්ගය තුල ඉඳලා කොහොමද සතර අපායෙන් නිදහස් වන්නේ? ඔන්න ඔය Tamanට සුදුසු ආකාරයේ ප්‍රශ්න කීපයක් හදාගෙන නැවත නැවත Tamanගෙන්ම විමසා බලන්න. මේකට නම් පින්නදුනි පොත්පත් නම් අහන්න එපා. මේ ස්වාමින් වහන්සේගේ බණ තමයි අපි අහන්නේ කියලා. මේ ස්වාමින් වහන්සේ තවත් සෝතාපට්ටි මාර්ගය යන දේශනා ධර්ම දේශනා ශ්‍රවණය කරන්න යන්න එපා. ශ්‍රවණය කරන්න එපා කියන්නේ පින්නදුනි Tamanට උත්තරේ ගන්න බෑ. ඒව ශ්‍රවණය කරන්න. Tamanට උත්තරේ ගන්න නම් Taman තුලෙනුයි ප්‍රශ්න අහන්න ඕන. ආයිසා Taman මේකට භාවනාව කළා තියෙනවා නම් භාවනාව කරපු පින්නදුන් මේ ප්‍රශ්න අද දාගන්න. අද මේ ප්‍රශ්න දාගෙන මේ පින්නදුන් අද ඊළඟ භාවනාවට ගියා නම් මේ ප්‍රශ්න ටික නැවත නැවත හොඳට මෙනෙහි කළා තමන් භාවනාව කරා නම් ඊට පස්සේ හැබැයි මේ ටික මෙනෙහි කර කර භාවනාව කරන්න කියන එක නෙමෙයි පින්නදුනේ ඒකත් පටලවා ගන්න එපා. කොහොම සමහර අය එහෙම කරනවා මෙන්න මේ බණ මෙනෙහි කරන්න කිව්වන් පස්සේ ධර්ම ශ්‍රවණෙත් එක මෙනෙහි කරන්න කිව්වම බණ මෙනෙහි කර කර යෝනිසෝ මනසිකාරය කියලා හිතාගෙන ඒක ඊට පස්සේ භාවනා කරනවා. ඊට පස්සේ බණවල කියපු වචන ටික භාවනා වෙලාවේ මතක් වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මට දැන් ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ. එහෙම එකක් නෑ පිනුදුනේ. වචන වලින් අපිට අවබෝධ වෙන්න බෑයි කියන එක මේ පිනුදුන නැවත නැවත බණ ඇහිලා තිනවා. හොඳට තේරුම් ගන්න වචන වලින් අවබෝධයක් නෑ. වචන කියන්නේ නීවරණය. අවබෝධයේ තියෙන නීවරණේ නැති තැන. එහෙනම් හිස් තැනේදී විවේකයේදී පිනුදුනේ අවබෝධ වෙනවා. වචන ප්‍රකට වෙනවා කියන්නේ විවේකයේ කැඩෙනවා. අනිත්‍ය කියන වචනේ ප්‍රකට වුණා නම් ඒක නීවරණයක් නෙමෙයි පිනුන් දන්න. එහෙනම් අනිත්‍ය කියලා දැනගත්තේ කොහොමද? වචනයකින් ඒකත් නීවරණයක් කියලා දැන් මේ පිනුන් දන්න. එහෙනම් දුක්ඛ සත්‍ය කියනවා නම් පිනුතුනේ ඒක වචනයක් නීවරණයක්. නීවරණයකින් කොහොමද නිවනක් හම්බෙන්නේ? නීවරණයකින් නිවනක් හම්බ වෙන්නේ නැහැ. නීවරණේ නිවන වළක්වනවා. එහෙනම් වචනයෙන් අවබෝධයක් නැහැ කියන එක දැන් ඔන්න තවත් බණක් කියුණා මේ අය. වචනෙන් අවබෝධයක් නැහැ. නිසා මේ වචන ටික මෙනෙහි කර කර ඒක යෝනිසෝ මනසිකාරය හෙදාන ඒකෙන් පස්සේ භාවනාවට ගිහිල්ලා අද නම් හරි සෝතාපට්ටි මාර්ගය මම දැනගත්තයි කියලා හරියන්නේ නැහැ. එහෙනම් මේ බණ මෙනෙහි කළා ඉවර වෙලා ඊළඟ භාවනාවට පෙර තමන්ගේ ඉරියව්වත් වෙනස් කළා. තමන් මේ අරමුණෙන් පැත්තකට ගිහිල්ලා වෙන අරමුණකට ගිහිල්ලා විනාඩි 5-10ක්වත් අරමුණ මාරු කරලා ඉඳලායි පිනදුනි භාවනාව කරන්නේ. බණ මෙනෙහි කර කර ඉඳලා කවදාවත් භාවනාවට යන්න එපා පිනදුනි. මෙනෙහි කරපු බණ ටික භාවනා වෙලාවේදී ප්‍රකට වෙලා එනවා. එතකොට වෙන්නේ තමන්ගේ අරමුණු සංසිඳන එක නෙමෙයි තමන්ට අරමුණු වැඩි වෙන එකයි වෙන්නේ. මොකද සංසන්දිලා තියෙන ආස්වාසය වෙනුවට ධර්මයේ තිබුණා වූ කරුණ ටිකක් මෙනෙහි වෙන පටන් ගන්නවා. ඒකත් නීවරණයක්. ඒක වෙනසක් නැහැ පිනදුනි. මේ සද්දේ කියන එක සංසිඳන දුබා දැන් ඒ වෙනුවට අර ටික මෙනෙහි වෙන පටන් ගන්නවා. අර මේ නෝන කෙනෙක් මේ පෞගේ දවසක තිබුණු වැඩසටහනේදී අන්නේ ආකාරයේ පටලැවිල්ලක් තියෙනවා. මොකද ඒ නෝනා මේ ධර්මයේ මෙනෙහි කරගෙන ගිහිල්ලා ඊට පස්සේ භාවනාව ධර්මයේ මෙනෙහි කරන කලින් පින්නදුනි ධර්මයේ මෙනෙහි කළ අවසාන වෙලා තමන් මේ ධර්මයේ මෙනෙහි කරන පින්නදුනි විශේෂයෙන්ම තමන් වෙනම කාලයක් වෙන් කර ගන්නවත් නෙමෙයි. මේ බණ ඇහුණාට පස්සේ මේ පින්නදුනි යන්න පුළුවන් වැසිකිළියට. අනේ වැසිකිළියේදී මේක මෙනෙහි වෙනවා. මොකද්ද සෝතාපට්ටි මාර්ගය කියන්නේ? කොහොමද සෝතාපට්ටි මාර්ගයට අනුගත වෙන්නේ? මොකද්ද සෝතාපට්ටි මාර්ගයේ ප්‍රයෝජනෙ? ඇයි සෝතාපට්ටි මාර්ගයේ හිටියම සතර අපා නොයන්නේ? ඔන්න ඔය විදිහට ප්‍රශ්න ටික Tamanට ඒ වෙලාවේ ප්‍රකට වෙන්න පුළුවන්. ඒ බව දැනගන්න. ඊළඟ මේ යනවා මූණෝ දන්න එතෙන්දි වෙන්න පුළුවන්. ඊට පස්සේ කෑම කනවා එතෙන්දි වෙන්න පුළුවන්. ඊට පස්සේ කාර්යාලයට යනවා එතෙන්දි වෙන්න පුළුවන්. ඉතින් භාවනා කරන්නේ හවස නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ওই ටික වෙලා දැන් හවස භාවනා කරනකොට Taman සුපුරුදු පරිදිම යෝනිසෝ මනසිකාරය කරලා ඒක වෙනස් කරන්නේ නැහැ මේ නිසා අපිට. මොකද මේක අදාළ නැහැ ඒකත් එක්ක මේක වෙනම එකක්. මොකද මේක මේ අපි ගෙදරට අවශ්‍ය බඩු ටික ගෙනල්ලා පිනොදෙනි. ඒ බඩු ටික අදාළ ගබඩාවල
අදාළ බෝතල් වලට රාක් වලට තැන්පත් කරලා තියන්න ඕනේ. බඩු ටික ගෙනාලා විතරක් හරියන්නේ නැහැ. සුපර් මාකට් එකේ ගිහලා සීනි ගෙනාව නම් සීනි ටික සීනි බෝතලෙට දාන්න ඕනේ. ලුණු ටික ලුණු බෝතලෙට දාන්න ඕනේ. අන්න ඒ විදිහට කුස්සියේ තියෙන බඩු ටික කුස්සියේ තියන්න ඕන. කක්කුස්සියේ තියෙන බඩු ටික කක්කුස්සියේ තියන්න. මේ අය කරන්නේ එහෙම නෙමෙයි. මේ අය කක්කුස්සියේ තියන්න ඕන ආව මේ හාපික් එක ගෙනල්ලා මේ කුස්සියෙන් තියෙන. ඒක පැන්ටි කබඩ් එකේ දාලා ඊට පස්සේ හාපික් එක එතනදිද්දී ඒක දානවා මේ හාපික් ටික දානවා සීනි බෝතලේ. මොකද දන්නේ නැහැ හාපික් කියලා සීනි බෝතලේ ඇරියා සීනි කියලා බෝඩ් එක ගහලා දෙනවා. හාපික් බෝතලේ ඒකට ඔන්න ඕකයි මේ අය. එහෙම නැත්නම් විම් ටික ඒකට වැක්කේනවා. විම් ටික ඒකට හල්ලලා දැන් විම් තියෙන්නේ. විම් ටික අරකේ තියෙනවා සීනි බෝතලේ. ඊට පස්සේ සීනි ටික ගිහිල්ලා වැසිකිළියේ තියෙනවා අන්න එතන. අන්න දැන් මේ අය මේ කලබල වෙලා කුස්සියට දුවනවා. කුස්සියට දුවලා තේක හදනවා. තේකට දැන් මේගොල්ලෝ විම් දාලා තේක හදලා දැන් මෙන්න මේ තේක බොනවා. තේක බොනකොට පේනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔන්න බඩ දඟලනවා. මෙයා දුවනවා. දැන් වැසිකිළිය යන්න ඕන. දැන් වැසිකිළියට දුවගෙන යනවා. වැසිකිළියට දුවගෙන යනවා. වැසිකිළිය පුරවලා කූඹු. ඔන්න වෙලා තියෙන වැඩේ මේ පිණුදුන. ඒ තරම් අසතියින් ඉන්නේ පිණුදුන. හැබැයි මේ යෝනිසෝමනසිකාරය එහෙම කළා හරියන්නේ නැහැ. භාවනා කරන කෙනා පිණුදුනි මේක නිවැරදිව හරියට කරන්න. අන්න ඒකයි මේ භාවනාවට හුරු වෙන පෙර අපි භාවනාවල දේවල් සම්පාදනය කරගන්න එකයි බණ ඇහිීමෙන් කරන්නේ. එහෙනම් ඇහිච්ච බණ ඒ තැන් වල ගබඩා කර ගැනීම සඳහා මේ අදාළ බෝතල් වලට බඩු ටික දානවා වගේ දැන් ගන්න ඒ පිළිබඳව මෙනෙහි කරන එකයි අද දිනේදී මේ අය මෙනෙහි කරන්නේ මොකද්ද? සෝතාපට්ටි මාර්ගය කියන්නේ මොකද්ද? ඇයි ඒක වැඩි යුත්තේ? කොහොමද වැඩෙන්නේ කියලා ඔන්න වගේ ප්‍රශ්න රාශියක් ඕන පැත්තකින් දාන්න පුළුවන්. ප්‍රශ්න 50ක් 100ක් හරි හදාගන්න පුළුවන්. හැබැයි ධනාත්මක පැත්තෙන් ප්‍රශ්න හදන්න, ඍණාත්මක පැත්තෙන් හදන්න එපා. ඍණාත්මක පැත්තේ හදුවදී ගැටලුකාරී වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රශ්න ටිකක් දාලා මේ පිටුන් දැන් ඊට පස්සේ තමන්ගේ දිනදා වැඩ කරලා තමන්ගේ කාලසටහනේ කොයි වෙලාවද භාවනාව තියෙන්නේ ඒ වෙලාවට භාවනාව කරන්න සුපුරුදු පරිදි යෝනිසෝමනසිකාරය කරලා මේ තමන් ඉන්නේ ඉරියව්ව දැනෙන සක්මන් භාවනාව නම් සක්මනේ ඇවිදින්න පරයන්ක නම් පරයන්කේ ඇවිදින්න තමන්ට වෙනදට වඩා වැඩි පුළුල් අවබෝධයකට තමන් යනවද නැද්ද කියලා අන්න එතකොට තේරෙවි පිණිස. ඔන්න ඔය විදිහටයි මේ ගමන යන්නේ මේ යෝනිසෝමනසිකාරය හරහායි පිණුදුනි මේ සමස්ත ක්‍රියාවලිය සිද්ධවන්නේ ඒ යෝනිසෝමනසිකාරය හරහා සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙනකොට තමන් නොදැනුවත්වම වැඩි කාලයක් භාවනා කරන්න ඕනේ. දවසක් දෙකක් භාවනා කරනකොට තමන්ගේ අරමුණු ක්‍රමානුකූලව සංසිඳනවා. මේ නිරෝධ වෙලා තියෙනවා. නිරෝධ වෙලා තියෙන කාලයක් තියෙනවා. ඒ බව දැනගන්න පුළුවන් මට්ටමට තමන්ගේ සතිය දියුණු වෙනවා. ඒ බව දැනගන්න පුළුවන් මට්ටමට තමන්ගේ සතිය දියුණු වෙනකොට ඒ හරහා තමන්ට දැන් අන්න නීවරණ වලින් තොරව ඉන්න පුළුවන් කාලයක් තියෙන බව දැනෙනවා. නීවරණ නැතුව තමන්ට ඉන්න පුළුවන් වෙලාවක් තියෙන බව දැනෙනවා. ඒ හරහා මේ පිණුදුන්ගේ තිබෙනා වූ මේ සැකය එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳ තිබුණා වූ සැකය නැතු යනවා. ඒක තමයි කියන්නේ මේ ධම්මට්ඨිති ඥානය පහළ වෙනවා. ඉහිහරා ඇතිවන්නා වූ තවත් ධම්මට්ඨි ඥානයක් තමයි මේ ධර්මේ නම් සාන්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි මේ මොහොතේ මෙතන මට අවබෝධ වෙන්නා වූ ධර්මයේ කියන මෙන්න මේ ධර්මයේ තිබෙන්නා වූ මම දැන් මෙතන කියන ගුණාංගය Taman තුළට කාවදිනවා පිණිස. ඒ ගුණාංගය Taman තුළට කාවදුනට පස්සේ අන්න Tamanව මේ සංසාරයෙන් ඈතර වෙන එක නතර කරන්න නම් මේ ලෝකේ කාටවත් පුළුවන් වන්නේ නැහැ පිණුදුනි. එදාට බිරිඳට නම් පුළුවන් වන්නේ නැහැ මේකට අකුල් හෙලන්න. එදාට අම්මට තාත්තට පුළුවන් වන්නේ නැහැ මේකට අකුල් හෙලන්න. එදාට දුවාට පුතාට පුළුවන් වන්නේ නැහැ මේකට අකුල් හෙලන්න. මොකද තමා තුලයි මේක සිද්ධ වෙලා තින්නේ. තමා තුල සිද්ධ වෙච්ච නිසා තමයි කියන්නේ වෙනස් නොවන ඥාන. නොවෙනස් වන ශ්‍රද්ධාව. ඕකප්පන ශ්‍රද්ධාව. අන්න අමූලිකා ශ්‍රද්ධාවෙන් මේ කාර්ය පටන් ගත්ත බින්දුන් මේ වනිටත් ඉන්නේ අමූලිකා ශ්‍රද්ධාවේ බව දැනගන්න. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔන්න ඔය සෝතාපට්ටි මාර්ගය තුල ඉන්න බව දැනගන්න පුළුවන් වෙන්නා වූ මේ සෝතාපට්ටි අංග තමන් තුල වැඩිලා තියෙන බව නැවත නැවත තමන්ට ප්‍රකට වෙන්න පටන් ගත්තා නම් පින්නතුනි
ඒ තැනත්තව සංසාරයෙන් ඈතර වෙන එක නතර කරන්න මේ ලෝකේ මොනම මාරේකටවත් කරන්න පුළුවන් වන්නේ මොනම බ්‍රහ්මයෙකුටවත් මොනම දෙවියෙකුටවත් මොනම මිනිස්සෙකුටවත් මොනම අමනුෂ්‍යයෙකුටවත් මොනම තිරසනෙකුටවත් මොනම නරපණුවෙකුටවත් කරන්න පුළුවන් වන්නේ නැහැ පින්න. සියලු දෙනා අපරාධ වෙන එතන සියලු දෙනාගේ උත්සාහයන් ව්‍යර්ථ වෙනවා. මොකද මේ තැනත්තා තුල අභ්‍යන්තරයේ මේ වැඩේ දියුණු වුණාට පස්සේ ඒ තැනත්තා දන්නේ නැහැ මොනවද සිද්ධ වෙන්නේ කියලා. මොකද ලෝකය කියන්නේ වෙච්ච දෙයක්. වෙච්ච දේ දැනගැනීමක් පින්නතුනි. ඒ අනුව වෙච්ච දේ දැනගන්න ඒ තැනත්තා තුල හේතුප්‍රත්‍ය සකස් වෙලා තියෙන මොකටද? මේ සංසාරයෙන් ඈතර වෙච්ච බව දැනගැනීමේ හේතුප්‍රත්‍යයයි එයාගේ ළඟ තියෙන්නේ. එහෙනම් එයා සංසාරයෙන් ඈතර වීමේ කාර්ය කරන මිසක් එයා තවත් බෝංචි බණ්ඩක් හොයන්න තෝරන්න යන්නේ නැහැ. එයා තවත් රෙදි රතු පාට සුදු පාට හොයන්න යන්නේ නැහැ, තෝරන්න යන්නේ නැහැ. එයා තවත් විවිධාකාර වූ මගුල් ගෙවල්, දාන ගෙවල්, පිරිත් ගෙවල් තෝරන්න යන්නේ නැහැ. එයා තවත් මල් වල සුවඳ හොයන්න යන්නේ නැහැ, හඳුන් කූරේ සුවඳ හොයන්න යන්නේ නැහැ. එයා තවත් මැටි පිල්ම වලට බුදු පුදිත යන්න යන්නේ නැහැ. පිණුදු මොකද එයා දන්නවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ තමා තුලයි. එහෙනම් දානෙ දෙන්න තුනේ තමා තුලිනුයි. තමා තුලින් දෙනවා නම් දානෙ තමයි තමාගේ මේ ශරීරයයි දානෙ දෙන්නේ. මේ ශරීරය දානෙ දෙන්න නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයයි අවබෝධ වෙන්න ඕන. පංච උපාදානස්කන්ධය මේ ස්කන්ධයක් බව දන්නවා මේක. එහෙනම් අන්න ස්කන්ධයයි පරිණිරවාණයටපත් වෙන්න ඕන. එහෙනම් මේ හටගත්තේ ස්කන්ධයි. එහෙනම් නිරෝධුනෙත් ස්කන්ධයි. අන්න මේ ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරෝධන ආකාරයවත් පංච උපාදානස්කන්ධය අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේ පිළිදුඬ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.